භාග්‍යවතුන් වහන්සේගේ සකල විද බුද්ධ වචනේ නොඑක ආකාරයෙන් ප්‍රභේද වෙන ආකාරය තමයි අපි දැන් මේ ඉගෙන ගනිමින් යන්නේ. කතං පිටක වශයෙන් ත්‍රිවිධං. කෙසේ පිටක වශයෙන් ත්‍රිවිධ වේදය. එය දක්වමු. සබ්බම්පි චේතං විනය පිටකං සුත්තන්ත පිටකං අභිධම්ම පිටකන්ති තිප්පභේද මේව හෝති. මේ සියල්ලම කියන ලද ධර්ම සියලු ධර්මයේ විනය පිටකයේ සූත්‍රාන්ත පිටකය අභිධර්ම පිටකය යනුවෙන් ප්‍රභේද තුනක් වෙයි. තත්ත පඨම සංගීතයන් සංගීතංච අසංගීතංච සබ්බම්පි සමෝධානෙත්වා උභයානි පාතිමොක්ඛානි ද්වේ විභංගා ද්වාවිශති ඛණ්ඩක සෝලස පරිවාරාති ඉදං විනය පිටකං නාම. තත්ත එහි පඨම සංගීතයන් සංගීතංච ප්‍රථම සංගීතයෙහිදී සංග්‍රහිත වූද අසංගීතංච සංග්‍රහිත නොවූද. දැන් දෙවන සංගීතයේ තෙවන සංගීතයේ සංගායනා වෙලා තියෙන අමතරව එකතු වෙච්ච යම් පෙය්‍යාලං වචන ආදියක් තියෙනවනම් ඒ ඇරුණාම ඒ සියල්ල පොදුවේ අරගෙන කියනවා ප්‍රථම සංගීතයේ සංග්‍රහිත වෙච්ච අර ඊට පසුව එකතු වෙච්ච මුල් සියලු කොටස තියෙනවා. ඊට අමතරව යමක් සංගායනා නොවීද ඒ සියල්ලද සමෝධානෙත්ව ඒ සියල්ලගෙන උභයානි පාතිමොක්ඛානි සියල්ලෙන් උභය ප්‍රාතිමෝක්ෂය ද්වේ විභංගය බික්ඛු විභංගය බික්ඛුනි විභංගය නමින් හැඳින්වෙන විභංග විනය පිළිබඳව දේශන. ද්වාවිශති ඛණ්ඩක ඛණ්ඩක 22 සෝලස පරිවාරාති සොලොස් පරිවාර මේ විනය කොටස් 16ක් මේ යන ඉදං විනය පිටකං නාම මේ සියල්ල විනය පිටකේ නම් වේ. බ්‍රහ්මජාලාදී චතුත්තිංස සුත්ත සංඝහෝ දීඝනිකායෝ. බ්‍රහ්මජාලාදී ආදී වූ බ්‍රහ්මජාල සූත්‍රයේ ආදී වූ 34ක් වූ සූත්‍ර සංග්‍රහය ඇති දීඝනිකාය. මූල පරියාය සුත්තාදී දියඩ්ඩ සත ද්වේ සුත්ත සංඝහෝ මජ්ක්‍ධිම නිකාය. මූල පරියාය සූත්‍රය පළමු කොටගෙන ඇති ආරම්භයේ ඇති සූත්‍ර 152ක් වූ සූත්‍ර ප්‍රමාණයක් සංග්‍රහ වෙලා තියෙන 152ක් සූත්‍ර සංග්‍රහ වෙලා ඇති මජ්ක්‍ධිම නිකාය. ඕගතරණ සුත්තාදි සත්ත සුත්ත සහස්ස සත්ත සත ද්වාසට්ඨි සුත්ත සංඝහෝ සංයුක්ත නිකාය. සංයුක්ත නිකාය. ඕගතරණ සූත්‍රය ආදී කොටගෙන ඇති මුලින්ම ඇති සත්ත සුත්ත සහස්ස සත්ත සහස්ස කියලා කියන්නේ 7000ට. සහස්ස කියන්නේ 1000ට. සත්ත සහස්ස කියන්නේ 7000ට. සත්ත සුත්ත සහස්ස සූත්‍ර 7000කුත් ඊට අමතරව සත්ත සත 107ක්. සත කියලා කියන්නේ 100ට සත්ත 7 සත කියලා කියන්නේ 700ක්. ද්වාසට්ඨි සුත්ත සට්ටි කියලා කියන්නේ 60 ද්වාසට්ටි කියලා කියන්නේ 62. එතකොට සමස්තය 7762ක් සංඝහෝ සංග්‍රහ වී ඇති සංයුක්ත නිකාය. සංයුක්ත නිකායෝ සංයුක්ත නිකාය. චිත්ත පරියාදාන සුත්තාදී නවසුත්ත සහස්ස පංචසත සත්ත පඤ්ඤාස සුත්ත සංඝහෝ අංගුත්තර නිකාය. චිත්ත පරියාදාන සූත්‍රය ආදී නවසුත්ත සහස්ස සූත්‍ර 9000කුත් පංචසත තවත් 500කුත් සත්ත පඤ්ඤාස සුත්ත සංඝහෝ
57ක් අමතරව. එතකොට 9557ක් සූත්‍ර සංග්‍රහ වී ඇති අංගුත්තර නිකාය. අංගුත්තර නිකාය. කුද්දක පාඨ ධම්මපද උදාන ඉතිවුත්තක සුත්ත නිපාත විමානවත් වූ පේතවත් වූ තේරගාථා තේරිගාථා ජාතක නිද්දේශ පටිසම්භිදා මග්ග අපදාන බුද්ධවංශ චර්යා පිටක වශයෙන් පන්නරස පබේදෝ ප්‍රභේද 15ක් ඇති ග්‍රන්ථ 15ක් තිබෙනවා. මොනවාද ග්‍රන්ථ 15? කුද්දක පාඨ ධම්මපද උදාන ඉතිවුත්තක සුත්ත නිපාත 5යි විමානවත්තු පේතවත්තු තේරගාථා තේරිගාථා ජාතක 10යි නිද්දේශ පටිසම්භිදා මග්ග අපදාන බුද්ධවංශ චර්යා පිටක 15යි. මේ කියන 15 ප්‍රවේදයක් ඇති ග්‍රන්ථ 15ක් ඇති. කුද්දක නිකායෝති. කුද්දක නිකාය යයි ඉදං සුත්ත පිටකං නාම. මේ සූත්‍ර පිටකේ නම් වෙනවා. ධම්ම සංගහෝ විභංගෝ ධාතු කතා පුද්ගල පඤ්ඤත්ති කතාවත්තු යමකං ප ဋ ාණන්ති ඉදං අභිධම්ම පිටකං නාම. ධම්ම සංගණී ප්‍රකරණේ විභංග ප්‍රකරණේ ධාතු කතා ප්‍රකරණේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණේ කතාවත්තු ප්‍රකරණේ යමක ප්‍රකරණේ මහා ප ဋ ාණ මහා ප්‍රකරණේ යනුවෙන් දැක්වෙන ඉදං මේ ප්‍රකරණයන් 7 අභිධර්ම පිටකේ නම්. තත්ත විවිධ විශේෂ නයත්තා විනයනතෝ චේව කාය වචනා කාය වාචානං විනයත්ථ විදූහි අයං විනයෝ විනයෝති අක්ඛාතෝ. මනරම් ගාථාවකින් විනය පිටකේ හඳුන්වනවා. විනය කියන්නේ කුමක්ද කියලා. විවිධ විශේෂ ණයත්තා විවිධ වූ විශේෂ වූ ණය ක්‍රම විවිධ විනය ක්‍රම තියෙනවා. ණය විවිධ විශේෂ ණය ඇති බැවින් විනයනතෝ චේව කාය වාචානම් ශ්‍රාවකයන්ගේ කාය වචනය හික්මවන බැවින් හෙවත් විනයනය කරන බැවින් කාය වචනයේ විනයන බැවින්ද විනයත්ථ විදූහි අයං විනයාර්ථ දන්නවුන් විනයාර්ථ දන්නවුන් විසින් විනයෝ විනයෝති අක්ඛාතෝ විනය විනයයි කියන ලදී. විවිධ විශේෂ ණයත්තා කියලා කිව්වේ. විවිධාහි එත්ත මෙහි විවිධා යනුවෙන් පංචවිධ පාතිමොක්ඛුද්දේශ පාරාජිකාදී සත්ත ආපත්ති කන්දක කන්ද මාතිකා විභංගාදි පබේදා ණය. ඇයි මේ විවිධ ණය ඇති විවිධ ක්‍රම ඇති කියලා කිව්වේ කියන එකට විස්තර දක්වනවා. පංචවිධ පාතිමොක්ඛ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය උද්දේශ පාතිමොක්ඛ උද්දේශ උද්දේශ පාරාජිකා ආදී සප්ත ආපත්ති ඛණ්ඩ මාතිකා සප්ත ආපත්ති ස්කන්ධ මාත්‍රිකා විභංග ආදී ප්‍රභේද ක්‍රමය තියෙනවා. ඒ ක්‍රමය තමයි විවිධ ණය කියන අර්ථය දැක්වෙන්නේ. විශේෂ භූතාච දල්හි කම්ම සිථිල කරන ප්‍රයෝජනතා අනුපඤ්ඤත්ති ණය. විශේෂ භූතා විශේෂ ක්‍රම විශේෂ ණය විශේෂාකාර ඇති හේන් කියලා කියන ලද්දේ දල්හි කර්ම සිථිල කරන ප්‍රයෝජන අනුපඤ්ඤත්ති ණය යනුවෙන් දැන් දැඩි බවට පමුණුන දැන් දල්හි කර්ම කියන වචනය විවිධ අර්ථයෙන් යෙදෙනවා විවිධ තැන්වල. දල්හි කර්ම කියන වචනාර්ථයේ සාමාන්‍ය තේරුම දැඩි බවට, ශක්තිමත් බවට, දෘඪ බවට පත් කරන කියන අර්ථය. සිතිල කරන කියලා කියන්නේ සිහිල් කරන,
නිවන මෘදු බවට පත් කරන්නට කියන කාරණයට සමානාර්ථයක්. දල්ලී කරම සිත දැන් යම් අවස්ථාවලදී තෙදවත් බවට පැමිණවීම පිණිස දැන් දුතාංග වගේ ධර්ම ගත්තොත් එවැනි ඉහළ සිල් මට්ටම් ඇති කර ගැනීම පිණිස කෙලෙස් නිවීම පිණිස මෘදු බවට පැමිණීම පිණිස මේ ආදී ක්‍රමවලට විවිධාකාරයේ ප්‍රයෝජන යෙදවීම ඇති. අනුපඤ්ඤත්ති ණය ප්‍රඥප්තියට සම්බන්ධ ඊළඟට අනුපඤ්ඤත්ති තියෙනවා. යම් මූලික ශික්ෂාපදයක් පනවන භාගතුන් වහන්සේ ඊට සම්බන්ධ අනුප්‍රඥප්ති පනවනවා. මේ වගේ විවිධ ක්‍රම විශේෂ ක්‍රම තියෙනවා. ඒ නිසා විශේෂ ණයත්තා කියලා කියනවා. කායික වාචසික අජ්ජාචාර නිසේධනතෝ චේව චේස කායං වාචංච විනේති. කායික වූත් කායික වාචසික වූත් අජ්ජාචාර කියලා කියන්නේ අධ්‍යාචාරයන් පහත් වූ ආචාරයන් පහත් වූ කායික වාචසික හැසිරීම වලට කියනවා පාලියෙන් අජ්ජාචාර කියලා. නිෂේධනතෝ නිෂේධනයෙන් නැත්නම් ඒවා දුරු කිරීමෙන් නිෂේධනය කිරීමෙන් නැති කිරීමෙන් කියන අර්ථය. කායික වාචසික පහත් ආචාරයන් නිෂේධනයෙන් කාය වාචංච විනේති. කාය වචනේ හික්මවීම මේ විනයෙන් කරනවා. ඒ නිසා තස්මා විවිධ ණයත්තා විශේෂ ණයත්තා කාය වාචානං විනයනතෝ චේව විනයෝති අක්ඛාතෝ. එනිසා විවිධ ණය ඇති අරුතින් විවිධ ක්‍රම ඇති අරුතින් විශේෂ ණය ඇති අරුතින් කය වචනේ හික්මවන්නේ යයි විනයයි කියති. එනිසා තමයි විනය කියලා කියන්නේ. දැන් කෙනෙක් ඇහුවොත් බුද්ධ වචනේහි භාගතුන් වහන්සේ විනය පිටකයේ කළ දේශනාව මොන හේතුවෙන්ද විනය පිටකය කියලා කියන්නේ කියලා විනය කියලා කියන්නේ කියලා පිළිතුරු දෙන්න සුදුසුයි කොහොමද? විවිධ වූ ණය ඇති හේයින් විනය කියලා කියනවා. විශේෂ වූ ණය ඇති හේයින් විනය කියලා කියනවා. කය වචනය ඉක්මවන කොහොමද? පහත් වූ හැසිරීම අජ්ජාචාර අධ්‍යාචාර සිංහලෙන් කියනවා. එහෙම නැත්නම් පහත් වූ හැසිරීම කය වචනේ සම්බන්ධයෙන් පහත් වූ හැසිරීම හික්මවනෙයින් දුරු කරලා හික්මවනෙයින් විනය කියලා කියනවා. තේන මේතස්ස වචනත් කෝසල්ලත්තං උත්තං. මේ ගාථා මෙකී විනය පිළිබඳව වචනාර්ථ ඥානය පිණිස කියන ලදී කියලා තියෙනවා. විවිධ විශේෂ ණයත්තා විනයනතෝ චේව කාය වාචානං විනයත් විදූහි අයං විනයෝ විනෝති අක්ඛාතෝ. ඒ තමයි පැහැදිලි කරලා තිබෙන වචන. ඊතරං පන අත්ථානං සූචනතෝ සූත්තතෝ සවනතෝත සූදනතෝ සුත්තානා සුත්ත සභාගතෝච සුත්තන්ති අක්ඛාතං. සූත්‍ර කියලා කිව්වයි කියලා දක්වනවා. දැන් අපි සූත්‍ර කියනවා සූත්‍ර කියලා ඉගෙන ගන්නවා. ඇයි මේ සූත්‍ර කියන නමින් මේ භාග්‍යතුන් වහන්සේගේ ව්‍යවහාර දේශනාව හැඳින්වුවේ කියලා විස්තර කරනවා මෙහි. අත්ථානං සූචනතෝ අර්ථය ප්‍රකාශ කරන බැවින් සුවුත්තතෝ මනාව වුත්තතෝ කියන්නේ වුත්ත කියලා කියන්නේ කියනවා සුවුත්තතෝ මනමින් කියන ලද බැවින් සවනතෝත සූදනතෝ මනාව රකින්න ලද අර්ථය මනාව කියන ලද අර්ථය සූදනතෝ සවනේ වගුරුවන බැවින්. සවනට භාගතුන් වහන්සේගේ මේ දේශනාවෙන් සවනෙහි අර්ථය ප්‍රසවය කරන බැවින් උපදවල වගුරනවා. සවනෙහි මේ අර්ථය සූදනතෝ සුත්තානා සුත්ත සභාගතෝච සූත්‍රයනට නූලක් වැනි බැවින් සුත්තන්ති අක්ඛාතං.
සූත්‍රය යයි කියනු ලැබේ. මේ අර්ථ සපයන්නා වූ අර්ථ දේශනාවන්ට සූත්‍රයක් බඳු බැවින්. නූලක් බඳු බැවින්. මිම්මක් බඳු බැවින්. සුත්තන්ති අක්ඛාතං සූත්‍රයයි කියනු ලැබේ. එය තවදුරටත් විග්‍රහ කරනවා. තන්හි අත්තත්ත පරත්තාදී භේදේ අත්තේ සූචේති. එහි වනාහි එහි අත්තත්ත ආත්මාර්ථය පුද්ගලයෙකුගේ තමා සතුවන අර්ථය තමාට වන යහපත. පරත්ත පරාර්ථයෙහි තමා වගේම අන්‍යයාට වන අර්ථය. භේදේ එතකොට මේ ආත්මාර්ථ පරාර්ථ යනුවෙන් ආදී වශයෙන් බෙදා දක්වා ඇති ප්‍රභේද කොට ඇති අත්ථේ සූචේති ප්‍රභේද ඇති අර්ථයෙන් කියනු ලැබේ. මේ අර්ථයන් ප්‍රකාශ කරනෙහි සුවුත්තා චෙත්ත අත්තා මෙහි චෙත්ත මෙහි සූත්තා මනාව කියන ලද්දේ අර්ථයන් මෙහි මනාව ප්‍රකාශ කරන ලද්දේ. වේනෙය්‍ය ජාසයානුලෝමේන වුත්තත්තා වේනෙය්‍ය කියලා කියන්නේ වේනෙය්‍ය ජනයාගේ හික්මවීමට සුදුසු භාග්‍යවතුන් වහන්සේ නමන අනෙකුත් ජනයා සම්බන්ධයෙන් කියන වචනය තමයි වේනෙය්‍ය ජනයා අන්‍ය වූ ජනය. වේනෙය්‍ය ජනයාගේ වේනෙය්‍ය ජාසය ආධ්‍යාශය. මොකද්ද මේ ආධ්‍යාශය කියලා කියන්නේ? පුජ්‍යලයන්ට විවිධාකාර අදහස් තියෙනවා. සමහරුන්ට උසස් ආධ්‍යාශයන් තියෙනවා. බලාපොරොත්තු අරමුණු අදහස් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙන අදහස්. සමහරුන්ට පහත් දේ තියෙනවා. ඉතින් විවිධ වේනී ජනගේ විනය භාග්‍යවතුන් වහන්සේලා විසින් විනයනේ කිරීමට හික්මවීමට සුදුසු වේනීය ජනයාගේ අදහස් ආසයානු ලෝමේන වුත්තන්තාති. ඒ අදහසට සහ ආශයන්ට ආධ්‍යාසයානු ලෝමේන වේනීය අධ්‍යාසයට අනුලෝම වශයෙන් පුද්ගලයන්ට විවිධ අදහස් අරමුණු තියෙනවා. ඒ ඉන්න මට්ටම් තියෙනවා විවිධ. ඒ ආධ්‍යාසයෙන්ට ඒ පුද්ගලයාගේ ආධ්‍යාසයට අදහසට අනුලෝම වශයෙන් පුද්ගලයෙක් යම් තැනක ඉන්නවද ඒ පුද්ගලයාට අනුලෝම වශයෙන් තමයි වුත්තන්තා වදාරන ලද බැවින් භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනා කළා තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙක්ට සූත්‍රයක් දේශනා කරනවා නම් ඒ අසන පිරිසේ අදහසට අනුලෝම වශයෙන් තමයි ධර්ම දේශනා කරන්නේ. මේ කාරණේ ඊටාම විචිත්‍ර ගම්භීර බුද්ධ ගුණයක් අනන්ත වශයෙන් විග්‍රහ කරන්න පුළුවන් හිතා ගන්න බැරි විදිහට. දැන් භාග්‍යවතුන් වහන්සේ යම් අවස්ථාවක ධර්ම දේශනාවක් කරනවා නම් සූත්‍ර දේශනාවක් ඒ සූත්‍ර දේශනාව කරද්දී ඒ සූත්‍ර දේශනාවට නිදාන වෙච්ච ඒ සූත්‍ර දේශනාවට වස්තුව වෙච්ච ඒ සූත්‍ර දේශනාවට පරිසරය වෙච්ච ඒ පුද්ගලයා අරමුණු කරලා ඒ පුද්ගලයාගේ ආසය අනුසය ඉන්ද්‍රිය කොයි විදිහට වැඩිලා තියෙන්නේ සිත කොයි විදිහට වැඩිලා තියෙන්නේ මේ මොහොතේ සිත කොයි විදිහට තෙදගැන්විය යුත්තේ ආදී වශයෙන් බුද්ධ ඥාණයෙන් තමන් වහන්සේගේ ඥාණයෙන් සිටින් ඒ රැස්ව සිටින සියලු පුද්ගලයන්ගේ සිතත් වෙන වෙනම ඒ පුද්ගලයාට මේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ අහෝ මගේ අදහසට නොවේදෝ කියලා ඒ අසන සියලු පුද්ගලයන්ට හැඟෙන ආකාරයටත් ඒ පුද්ගලයාගේ කෙලෙස් මට්ටම කුසල් මට්ටම පාරමිතා මට්ටම ඒ මොහොතේ පැවතෙන සීල සමාධි ප්‍රඥා මට්ටම කර්ම විපාක මට්ටම ආදී සලකල ඒ අනුවත් සුදුසු වෙන ආකාරයටත් ඒ පමණක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේලා අතීතයේ යම්තාක් සත්‍යෝ පහළ වීද ඒ සියලු අතීත කාලයේ සත්‍යයන්ට වර්තමානයේ යම්තාක් සත්‍යෝ සිටිනවාද ඒ සියලු සත්‍යයන්ට අනාගතයේ යම්තාක් සත්‍යෝ පහළ වෙනවාද ඒ සියලු සත්‍යයන් අතරින් මේ සියලු සංකලනයන් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යයන්ගේ අරමුණු ආධ්‍යාස භාග්‍යවතුන් වහන්සේගේ ඥානයේ එක කොටසක් විදිහට වැටෙන නිසා ධර්මදේශනාවක් කරනකොට උන්වහන්සේගේ ඥානෙහි පරිවර්තනය වෙනවා මේ දේශනාව නිසා අද මේ කරන දේශනාව නිසා මේ මොහොතේ ආසන පිරිස් විතරක් නෙමෙයි හෙට දිනේදී
පසුදුනියකදී මේ දේශනාව අසන පුද්ගලයන්ගේ හැසිරීම, නැවත දේශනා කිරීම, කුසලයට පැමිණීම, විනයට පැමිණීම ආදී වශයෙන් ඒ අයගේ කර්ම අනුව අනාගතයේදී යම්තාක් සත්වයෝ මේ ධර්ම දේශනාව ඇසුරු කරගෙන සුගතියක් ලබනවා නම්, නිවනට පැමිණෙනවා නම්, ඒ සියලු සත්වයන්ටත් අනුරූප වෙන විදිහට සකසල තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා අතිශයින් අචින්ත්‍ය වූ ක්‍රමයකට තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව වන්නේ. නිසා සූත්‍ර දේශනාවේදී මේ විශේෂයෙන් කියනවා වේනියජ්ජාසයානු ලෝමේන වුත්තත්ත. වේනීය ආධ්‍යාසයානු ලෝම වශයෙන් වේනීය ජනයාගේ හික්මවිය යුතු සත්වයාගේ ආධ්‍යාසයට අදහසට අනුලෝම වශයෙන් එහිදී මතක තබා ගන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද අවස්ථාවේදී පමණක් නෙමෙයි, යම්තාක් මේ බුද්ධ ශාසනයේ කෙලවර යම් දිනයක වසර 5000ක් හෝ වේවා මනුෂ්‍ය වර්ෂයෙන් මනුෂ්‍ය ලෝකයේ ගත්තොත් දිව්‍ය බ්‍රහ්මාදීන් සහ අනෙකුත් අමනුෂ්‍යාදීන් වශයෙන් සලකනවා නම් වර්ෂ කෝටි සහස්‍ර කල්ප ගණනක් දක්වා හෝ වේවා සත්වයන්ට මේ උපකාරය ලැබෙන විදිහට ඒ සත්වයන්ට කර්ම විපාක අනුව සුගතියක් නිවීමක් ලැබෙන ආකාරයට තමයි භාග්‍යවතුන් වහන්සේ අපරිමිත වූ බුද්ධ ඥානය, සර්වඥතා ඥානය, සහිත වූ බුද්ධ ඥානය මේවා දේශනා කරන්නේ. ඒ නිසා මේ කොටසේ සූත්‍ර වලට සූත්‍ර කියලා කියනවා. සවති චේතං අත්තේ සස්සම්මිව ඵලං පසවතීති වුත්තං හෝති. සවති චේතං අත්තේ සස්සමිව ඵලං. මේ සූත්‍රය සස්යය අපි වගාවක මේ කියනවනේ ශස්‍ය ඵල දරනවා කියලා. අන්න ඒ වගේ මේ සූත්‍රයේ සස්ය ඵල ප්‍රසවය කරන්නාසේ යම් සස්යයක් යම් වගාවක් ඵල ප්‍රසවය ඵලය වගුරුවන්නාසේ ඵලය උපද්දවන්නාසේ අස්වැන්න උපද්දවන්නාසේ මේ සූත්‍රයත් යථෝක්ත සුදුසු අදහස් කරන ලද ගැළපෙන නිවැරදි අර්ථය ප්‍රසවය කරන්නේය යයි කියනු ලැබේ. පසවතීති වුත්තං හෝති. ප්‍රසවය කරන්නේ යයි කියනු ලැබේ. සූදති චේතං ධේනෝ විය කීරං. දෙනක් යම්සේ කිරි වගුරුවන්නේද. සූදති චේතං ධේනෝ විය කීරං. යම්සේ දෙනක් කිරි වගුරුවන්නේද. පග්ඝාරාපේතීති වුත්තං හෝති. එසේ මේ සූත්‍රය අර්ථය වගුරුවයි වහනය කරවයි යයි කියනු ලැබේ. සුට්ඨූච නේ තායති රක්ඛතීති වුත්තං හෝති. ඒ අර්ථයන් සුට්ඨූච මනාකොට පාලනය කෙරේ. රක්ඛතීති රකී යයි කියන ලදී. යම් අර්ථයක් තියෙනවද මේ මනාකොට පාලනය කරන ලද මනාකොට බුද්ධ වචනෙන් සංග්‍රහ කොට ඉදිරිපත් කරන ලද ඒ වේනීය ජනයාගේ අදහස් ප්‍රම මනාවකොට ගලපන ලද ආත්මාර්ථ පරාර්ථයන් මනාකොට සාධනය කරන ලද සස්ය විසින් ඵලය උපදවන්නේ යම්සේද දෙනක විසින් කිරි උපදවන්නේ වහනය කරන්නේ යම්සේද මේ සූත්‍රයන් අර්ථය වහනය කරන හේයින් අර්ථය පාලනය කරන හේයින් මනාව අර්ථය වගුරුවන හේයින් අර්ථය ප්‍රසවය කරන හේයින් අර්ථය ප්‍රකාශ කරන හේයින් සූත්‍රයයි කියන. සුත්ත සභාගං චේතං යතාහි තච්චකානං සුත්ත පමානං හෝති. හුයකට සමාන වී. සුත්ත කියලා පාලියෙන් කියනවා හුයකට නැත්නම් නූලට කියනවා සුත්ත. සුත්ත සභාගං චේතං හුයකට සමාන වේ. යතාහි තච්චකානං සුත්තං පමාන. යම්සේ කර්මාන්ත වඩු කර්මාන්ත කරන වඩුවකට
සුත්තං පමාණං ඒ මිමි ගන්න සුත්තහේ අඳුන්වන මිමි නූල පමාණං හෝති ප්‍රමාණ වේද ඒව මේ තම්පි විඤ්ඤෝණං මේ සූත්‍ර පිටකයක් නැත්නම් සූත්‍රේනොත් නුවණැතියන්ට ඒ වගේ මොකක්ද ඒ ධර්මාර්ථයන් පිළිබඳව අර්ථ ධර්ම පිළිබඳව දේශනාව පිළිබඳව ගම්බීර භාවය පිළිබඳව මිම්මක් තමයි මේ සූත්‍ර මිම්ම තමයි සූත්‍ර යථාච සුත්තේන සංගහිතානි පුප්පානි යම්සේ නූලකින් එකතු කරන ලද මනාකොට අන්‍යාකාරයෙන් කියනවනේ ගොතන ලද පුප්පානි මල් න විකිරියන්ති නොවිසිරේද මනාකොට සූත්‍රයකින් ගොතන ලද මල් විසිරී නොයාද න විද්ධංසීයන්ති විනාශ නොවන්නේය ඒව මේව තේන සංගහිතා අත්තු මනාකොට සූත්‍රයකින් නූලකින් ගොතන ලද මල් විසිරී විනාශ වී නොයන්නේද එසේ මනාකොට සංග්‍රහ කර ඇති හේයින් මනාකොට කියන ලද ඇති හේයින් අර්ථය වහනය කරන්නා වූ මේ අර්ථය සපයන්නා වූ සූත්‍රයන් මේ ආකාරයෙන් අර්ථයන් සංග්‍රහිතය තේනේත මේ තස්ස වචනත්ථ කෝසලත්තං උත්තං එහෙයින් මෙහි වචනාර්ථ කුසලතාවය පිණිස මෙසේ කියන ලදී මොකක්ද ඒ ගාථාව අත්තානං සූචනතෝ සූත්තතෝ සවනතෝ සුදනතෝ සුත්තාන සුත්ත සභාගතෝච සුත්තන්ති අක්ඛාතන්ති සුක්කන්ති අක්ඛාත යනුවෙන් ඒ තමයි අල්නයන්යි තියන්නේ දක්වලා තියෙන අවසානයේ මේ විදිහට අර්ථය ප්‍රකාශ කරන බැවින් මනාකොට කියන බැවින් අර්ථය ප්‍රසවය කරන බැවින් සූත්‍රයනට නූලක් මිම්මක් වැනි බැවින් අර්ථ ලබා දෙන අර්ථය සූත්‍රයයි කියනු ලැබේ ඉතරෝපන අන්‍යෝ වනාහි දැන් අභිධර්ම පිටකය ගැන කියන යං එච්ච වුද්ධිමන්තෝ සලක්ඛන පූජිතා පරිච්ඡින්න වුත්තාධිකාච ධම්මා අභිධම්මෝ තේන අක්ඛාතු යං එත්ත වුද්ධිමන්තෝ යම්සේ මෙහි වුද්ධිමන්තෝ වෘද්ධිමත් සලක්ඛනෝ ස්වලක්ඛන යම් යම් ධර්මයන්ට ඒ ලක්ෂණ තිබෙනවා දැන් භාගතුන් වහන්සේගේ ධර්ම දේශනාව විවිධ සියලු සංකත ධර්මයන් පිළිබඳව විග්‍රහයකුත් දක්වනවා විභාගයකුත් දක්වනවා සංස්කාර ධර්මයන් පිළිබඳව සහ අසංගතෝ නිර්වාණ ධාතුවක් දක්වනවා ඊට යන මාර්ගය සහිතව සලක්ඛන ස්වලක්ඛන පූජිතා සමහර ධර්මයන් තියෙනවා සාක්ෂාත් කිරීම ඒ ධර්මයන්ගේ ස්වලක්ෂණ ස්වභාව ආදිය සලකා බලනකොට පූජිතයි ශ්‍රේෂ්ඨයි පරිච්ඡින්න ධර්මිය වෙන් කිරීම වශයෙන් සීමාව දක්වීම වශයෙන් ඇති ධර්මය වෙන්කොට දක්වන සීමාව පනවන අර්ථ විග්‍රහ කොට අර්ථකථනය කොට දක්වන නිවැරදිව නිශ්චය කරන අර්ථයෙන් සමහර ධර්ම කතාවන්ට පරිච්ඡින්න කිරීමක් කියන්න පුළුවන් වුත්තාධිකා ච ධම්මා වුත්තාධි ධර්මයන් හැටියට ඇතැම් ධර්මයන් කියනවා එවැනි ධර්මියෝ වේද අභිධම්මෝ තේන අක්ඛාතෝ එහෙයින් අභිධර්මයයි කියනු ලැබේ යං එත්ත වුද්ධිමන්තෝ වෘද්ධිමත් වූ ස්වලක්ඛන වූ
පූජිත වූ පරිච්ඡින්න වූ ධර්මයෝද වුත්තාදී ධර්මයෝද වෙද්ද. ඒ කියන්නේ වුත්තාදී ධර්ම කියලා විශේෂයෙන් ගැඹුරින් මනාකොට කියන ලද කියන අර්ථයෙන් එක්තරා විදිහකට අභිධම්මෝ තේන අක්ඛාතෝ. එහෙයින් අභිධර්මයේ කියනවා මේ ධර්මයන්. දැන් මේ විස්තර වශයෙන් විග්‍රහ කරනවා. අයන්හි මෙහි අභිසද්දෝ අභි කියන ශබ්දය අභිධර්මය කියලා කියනකොට මේ අභි කියන ශබ්දය වුද්ධි ලක්ඛන පූජිත පරිච්ඡින්නාධිකේසු දිස්සති. උත්තාධිකා කියලා අවසාන වශයෙන් කිව් වචනේ පැහැදිලි කරගන්න ලේසි. අධික කියන අර්ථය අධික කොට විශේෂයි කියන අර්ථය. වුද්ධි ලක්ඛන පූජිත පරිච්ඡින්නාධිකේසු දිස්සති. මේ වුද්ධි මේ අභි කියන වචනේ ශබ්දය වනාහි වෘද්ධියෙහි ලක්ෂණෙහි පූජිත කියන අර්ථයේ පරිච්ඡින්න පරිච්ඡින්න කියලා කියන්නේ මොකද්ද? සීමා කොට සීමාව පනවා දක්වන අර්ථකථනය කොට දක්වන නිවැරදිව නිශ්චය කොට වෙන් කොට දක්වන කියන අර්ථයෙන්. හොඳයි. පරිච්ඡින්නාධිකේසු අධිකාර්ථී දක්නට ලැබේ. අභි කියන වචනේ යෙදෙනවා වෘද්ධිය වැඩි දියුණු වීම දක්වන අවස්ථාවන්හිදී අභි කියන ශබ්දයේ යෙදෙනවා ස්වලක්ෂණ ඒ ධර්මයන්හි විශේෂ ලක්ෂණ දක්වන අවස්ථාවන්හිදී අභි කියන ශබ්දයේ යෙදෙනවා පූජිත ශ්‍රේෂ්ඨ කියන අර්ථයෙන් ධර්මයන් දක්වද්දී අභි කියන ශබ්දයේ යෙදෙනවා වෙන්කොට දක්වන සීමා පනවා දක්වන නිශ්චය කොට නිවැරදිව නිශ්චය කොට අර්ථකථනය කොට දක්වන ධර්ම කතාවන්හිදී මේ අභි කියන ශබ්දයේ යෙදෙනවා දක්නට ලැබේ. තථාහේස එසේමයි කියලා උදාහරණයක් දැන් දක්වනවා. බාල්හාමේ දුක්ඛ වේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති. ඔබට මතක ඇති ඇතැම් විටක බොජ්ජංග සූත්‍රයේදී බාල්හාමේ දුක්ඛ වේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති අභික්කමෝසානම් පඤ්ඤායතිනෝ පටික්කමෝති. ඔබට මතක ඇති මාගේ මේ දුක්ඛ වේදනාව අභික්කමන්ති නැගීයයි වැඩි වෙනවා. නැගීමක් තියෙන්නේ බැස්මක් නැහැ. අභික්කමන්ති නෝ පටික්කමන්ති අඩුවීමක් නොවේ. අඩු නොවේ. තියාදිසු අන්න ඒ වගේ තැන්වලදී වුද්ධියන් ආගතෝ වර්ධනය පිණිස අදහසක් දෙන්න මේ අභි කියන ශබ්දය පැමිණෙනවා. පැමිණ තිබෙනවා. තව උදාහරණයක් දක්වනවා. යාතා රත්තියෝ අභිඤ්ඤාතා අභිරක්ඛිතාති ආදීසු සලක්ඛනේ යම් මේ රාත්‍රිය අභිඤ්ඤාතා බෙහිවින් ඒ ස්වභාවමත් නිසාරි මේ විශේෂ නිසාරි ප්‍රසිද්ධියට පැමිණීම මනාකොට දන්නේ අභිලක්ඛිතා විශේෂයෙන් ලකුණු කළ යුතුයි. සැනකිලියක් නිසාරි පූර්ණ චන්ද්‍රයා නිසාරි වෙනත් හේතු විශේෂ ලක්ෂණ හේතුවක් නිසාරි යම් රාත්‍රියක් රමණීය නම් එවන්නක් කියන්න පුළුවන්. අභිලක්ඛිතා විශේෂයෙන් වෙන්කොට දක්වන්න පුළුවන්. අති විශේෂිත කියන එක. අන්‍ය වූ සාමාන්‍ය තත්ත්වයන්ගෙන් වෙන්කොට දක්වන්න පුළුවන් කියන අර්ථය. රාජාභි රාජා මනුජින්දෝති ආදීසු පූජිතේ. රාජාභි රාජා මනුජින්දෝති ආදීසු. රාජ අභිරාජයතන කියලා කිව්වනේ. රාජාභිරාජව මිනිසුන්ට මනුජින්දෝ මිනිසුන්ගේ මුදුනේ පරමේශ්වර වින්වයි කියන අර්ථය. පූජිත කියන අර්ථය රාජ අභිරාජ කියලා කිව්වේ. දැන් දෙවැන්නේ කොහොමද කිව්වේ? අභිඤ්ඤාතා අභිලක්ඛිතා විශේෂයෙන්ම වෙන්කොට දක්වන්න සුදුසු විශේෂ ලක්ෂණයක් සහිත කියන අර්ථය. පළමුව කිව්වේ මොකද්ද? වෘද්ධිය සඳහා වැඩිවීම සඳහා. තවත් උදාහරණ. තව එකක් තිබෙනවා. පටිබලෝ විනේතුං අභිධම්මේ අභිවිනේති ආදීසු පරිච්ඡින්නි. මේ මහා වර්ගපාළී විනය පිටකයේ කොටසක්. අභිධර්මයේහිද අභිවිනයෙහිද හික්මවන්නට
පුහුණුවන්නට ප්‍රතිබල හැකියාව ඇති කියන අර්ථය. පටිබලෝ හැකියාව ඇති විනේතුම් හික්මීම පිණිස කවරෙක්හි හික්මීම පිණිසද අභිධම්මේ අභිවිනී අභිධර්මයේ අභිවිනීහි මේ විනය පිටකේ තියෙනවා ගැඹුරු විනය ධර්ම සංග්‍රහ වෙලා තියෙන සියුම් විනය ධර්ම සංග්‍රහ වෙන කොටස ඒ කොටසට අභිවිනය කියලා කියනවා. පරිච්ඡින් මේ කොටස ඇත්තටම මේ යම් වැදගත්කමකුත් දක්වනවා මහා වර්ග පාළියේහි ත්‍රිපිටක පොත් වහන්සේලා බුද්ධ ජයන්ති පොත් වහන්සේලාගේ හතරින් පොත් වහන්සේගේ මේ කාරණාව දැක්වෙන්නේ මෙහි මෙසේ සඳහන් වෙනවා. පිටු අංකය 245 PDF පිටු අංකය මේ කොටසේ දැක්වෙන්නේ සාමණේරයන් වහන්සේලා අතරින් කවරෙක් උපසම්පදා කළ යුතුද කවරෙක් උපසම්පදා නොකළ යුතුද කියන අර්ථය දක්වන විනය පැනවීම් ගණනාවක් මධ්‍යයේහි ඒ අතරින් මේ කාරණයට අදාළ කොටස පමණක් මම දක්වන්නම්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපරේපි භික්කවේ චහංගේහි සමන්නාගතෝ භික්ඛුනා න උපසම්පාදේ තබ්බං. මහණෙනි අනෙකුදු කරුණු සායකින් දැන් මීට පෙරත් කරුණු පනවලා තියෙන භාග්‍යවතුන් වහන්සේ මම මේ අවස්ථාවට අදාළ කොටස විතරක් ගන්නවා. අනෙකුද කරුණු 6කින් යුත් භික්ෂුව විසින් සායකින් යුත් සාමණේරයෝ භික්ෂුන් වහන්සේ විසින් සංඝයා වහන්සේ විසින් උපසම්පදා නොකළ යුතුය. නිශ්චය නොදිය යුතුය. මේ සංඝයාගේ අයද්දයන් නොදිය යුතුය. සාමණේරත් මේ උපස්ථාන නොකරවිය යුතුය. අතවැසියා හෝ සද්විහාරිකයා හෝ සසින් පිළිවෙතට සුදුසු චාරිත්‍ර ශික්ෂාවේ හික්මවන්නට මාර්ග භ්‍රමචර්යාව ආදී වූ උබතෝ විභංගයට ඇතුළත් ශික්ෂාපදෙහි හික්මවන්නට නාම රූප පරිච්ඡේදෙහි හික්මවන්නට සියලු විනය පිටකෙහි හික්මවන්නට උපන් මිසදුටුව ධර්මයෙන් තොර කරන්නට පොහොසත් නොවූයේ වේද. දැන් අංග පහක් කිව්වා. මොනවාද අංග පහ? ශාසන පිළිවෙතට සුදුසු චාරිත්‍ර ශික්ෂාවී හික්ම වෙන්නට නොහැකි කෙනෙක්ට. ශාසන පිළිවෙතට සුදුසු විදියට සිවුර පරවන්නට බැරි නම් ශාසන පිළිවෙතට සුදුසු විදියට මේ ශරීරයේ බාහිර පෙනුම් පවත්වන්න බැරි නම් ශාසනයේ සුදුසු පිළිවෙතට අයත් වෙන්නේ නැහැ මේ ශරීරයේ විවිධ ලක්ෂණ දැක්වීම. උදාහරණයක් ඇටියට කියනවා නම් මේ ඒ කාලේ දඬුවමට සුදුසු පුද්ගලයන්ට අපරාධකාරයන්ට ආදීන්ට දඬුවම් කිරීම වශයෙන් මේ සමෙහි පච්ච කොටල තිබෙනවා රජවරු ඒ රාජනීතිය යටතේ. දැන් ඒ කාරණ නිසා හෝ අලංකාරය පිණිස නිසා හෝ පච්චයක් කොටාගෙන සිටින කෙනෙක්. ඒ හේතුව නිසා භික්ෂු ප්‍රතිරූපයට ගැලපෙන විදිහට ඒ පැහැදුණුන්ගේ පැහැදීම වැඩිවීම පිණිසත් නොපැහැදුණුන්ගේ පැහැදීම පිණිසත් හැසිරෙන කෙනෙක් වෙන්නේ. එහෙම කෙනෙක්ට පැවිදි වෙන්න බැරිද? පුළුවන්. කොහොමද? එය මකා ඉවත් කරගෙන සංවරයට පැමිණෙන්න ඕන භාගතුන් වහන්සේගේ සහ භික්ෂු සංඝයාගේ ගෞරවය ආරක්ෂා කරන්නෙමීය සුදුසු විදියට පවතින්නෙමී කියලා තමාට අවවාද කරගෙන උදාහරණයක් කිව්වේ. එතකොට ඒ වගේ නම් උපසම්පදාව දෙන්න සුදුසු කියලා තියෙනවද? නෑ. උපසම්පදාව දෙන්න සුදුසු නෑ. දැන් මේ සාපේක්ෂ අපට වැටහෙන අර්ථයෙන් කිව්වේ මේ කරුණු තව විශේෂයෙන් මේ ඉගෙන ගන්නට සුදුසුයි ගැඹුරුයි. සසුන් පිළිවෙතට සුදුසු චාරිත්‍ර ශික්ෂාවේ ඉක්මවෙන්නට කොයි විදියටද හැසිරෙන්න ඕනේ ඒ විදියට ඉක්මෙන්නට බැරි නම් මාර්ග බ්‍රහ්මචර්යාවට ආදී වූ උබතෝ විභංගයට ඇතුළත් ශික්ෂාපදයන්හි හික්මවෙන්නට නොහැකින දෙන්න එපයි කියන උපසම්පදාව කොහොමද? පළමු කාරණාව න සාමණේරා උපට්ඨාපේතබ්බ උපසම්පදාවට ගන්න එපා. න පටිබලෝ හෝති අන්තේවාසින් වා සද්විහාරින් වා
අபிසමාචාරිකාය සික්ඛාය සික්ඛාපේතු. අபிසමාචාරිකෝ ශික්ෂාපදවල ශික්ෂා මිහික්මෙන්න බැරි නම්. එහෙම හැකියාව නැත්තම්. එතකොට උපසම්පදාව නොලැබිය යුතුයි කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ පනවා වදාරලා තිබෙන්නේ. දැන් මම කියපු උදාහරණේ මේ ස්ථානයේ ඒකාන්ත වශයෙන්ම විනය කර්මවල තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම අපේ වැටහීම් පිණිස උදාහරණයක් පමණයි කිව්වේ. ඒත් මතක තබා ගන්න. සමහරට එසේ විය හැකියි. කෙසේ නමුත් නුසුසුසු බව නම් ස්ථිරව කියන්න පුළුවන්. පච්චා කැටීම වෙනි දෙයක්. දෙවැන්න ආදි බ්‍රහ්මචාරිකාය සික්ඛාය විනීතු. ආදි බ්‍රහ්මචර්යක වූ මාර්ග බ්‍රහ්මචර්යාවට ආදී වූ මුලම තියෙන උභතෝ විභංගයට අයත් ශික්ෂාපදයන්හි ඉක්ම වෙන්නට. මේ භික්ඛු විභංගය භික්ඛුණී විභංගය කියලා බෙදලා තියෙන ශික්ෂාපද තියෙනවා. ඒ වලට අනුව පවතින්නට බැරි නම්. තුන්වැන්න අභිධම්මේ විනීතුං අභිවිනයේ විනීතුං. අභිධර්මයේ ඉක්මෙන්නට බැරි නම් හේවත් නාම රූප පරිච්ඡේදයේ ඉක්මවන්නට හැකියාවක් නැත්නම්. ඒ කියන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන නාම රූප බෙදීම පිළිබඳව ඉක්මීමක් නැත්නම් ඒ පිළිබඳ සුතමේ ඥානයක් හෝ ඒ චින්තාවේ ඥානයක් හෝ භාවනා මාර්ගයට පිවිසීමක් හෝ එවන්නක් පිළිබඳව ගුණයක් නැත්තම් අභිධර්මයේ අභිවිනය දෙකම කොටස් වශයෙන් දක්වනවා. අභිවිනය කියලා කියද්දී කොහොමද? සියලු විනය පිටකයේහි ඉක්මවන්නට හැකියාවක් නැත. යම් සාමණේරයන් වහන්සේ නමකට සියලු විනය පිටකයේ ඉක්මවන්න හැකියාවක් නැත්නම් ඔබ සම්පදා කරන්න එපා කියලා තියෙන බව තමයි මේ අර්ථ අනුව අපිට වැටහෙන්නේ. එතනින් නවතින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ නැවත දේශනා කරනවා uppannං දික්ටිගතං ධම්මතෝ විවේචේතු. මේ ශාසනයේ උපන්නා වූ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. එය ධර්මයෙන් විවේචනය කරලා තොර කරන්නට පොහොසත් නොවේද? උපසම්පදාව දෙන්න එපයි කියලා. තවත් එකක් කියලා තියෙනවා. පැවිද්දෙන් අඩු දසවස් ඇත්තේ වේද? අවම වශයෙන් උපසම්පදාවට අවුරුදු 10ක් ඉන්න ඕනේ. 20 වසරක් පරිපූර්ණ නොවූ කෙනෙක් නම් සාමාන්‍ය. එහෙම මේ කරුණු 6 නැත්තම් උපසම්පදාව ලබන්නේ දීති කියලා තියෙනවා. මේ විනය කාරණාව ඒකාන්ත වශයෙන් ගන්න එපා. ඒක පිළිබඳව සියලු කරුණු අප දන්නේ නැහැ. මේ අවස්ථාවට අදාළව උපුටා දැක්වීමක් තිබිච්ච නිසා ඒ අදාළ ඡේද දෙක පමණක් අපි ඒ අර්ථ විග්‍රහ කිරීම වශයෙන් පැහැදිලි කරා පමණයි. ඒ නිසා මේ විනය විග්‍රහ ඊටාම විස්තර සහිතයි, නොයෙක් ආකාර සහිතයි, විවිධ ණය සහිතයි කියන ලද පරිදිම ඉන්සයි විනය පිටකයේ විනය පිළිබඳව වන අට කතා, ටීකා ඒ විස්තර සියල්ල සලකා බලා තමයි අවසාන නිශ්චයකට එන්නේ. කාරණා වශයෙන් කිව්ව නමුත් මෙහි අපිට වැදගත් දෙයක් තියෙනවා. උපසම්පදා වෙන භික්ෂුන් වහන්සේ නමකකින් භාග්‍යවතුන් වහන්සේ මේ බලාපොරොත්තු වූ බව නම් එය පැහැදිලි. ඉතින් මෙසේ අපි නැවත අට කතාට යොමු වෙමු. පටිබලෝ විනේතුං අභිධම්මේ අභිවිනීති ආදීසු පරිච්ඡින්නේ වෙන්කොට දක්වන ධර්ම වශයෙන් සීමාව දැක්වීම වශයෙන් මේ අභි කියන શબ્දය යොදාගෙන තිබෙනවා. අඤ්ඤමඤ්ඤ සංකර විරහිතේ ධම්මේච විනේ ചാති බුත්තං හෝති. ඒ කියන්නේ අන්‍යෝන්‍ය සංකර විරහිත. ඒ කියන්නේ එකිනෙකට විරුද්ධ පිටු දැකීමක් නැති කියන අර්ථයෙන්. අපි සාමාන්‍යයෙන් සංකරයි කියලා කියන්නේ දැන් අපේ සංස්කෘතියකින්
චාරිත්‍රායි වාරිත්‍රායි කියලා අනුදැනන වදාළලා තියෙන පාරම්පරිකව සම්ප්‍රදායිකව පිළිගත් ආකාරයට ප්‍රතිවිරුද්ධාර්ථයක් දෙන විදිහට හැසිරෙනවා නම් ඒ විදිහට කය වචනේ පවත්වනවා නම් අපි කියනවානේ සංකරයි කියලා. අන්න ඒ වගේ අඤ්ඤමඤ්ඤ සංකර විරහිතෙන් අන්‍යෝන්‍ය වශයෙන් ගැටුමක් නොපිළිගත හැකි ස්වභාවයක් එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධාර්ථයක් නැති විරහිත ධර්මයන්හිත් විනයෙහිත් යයි කියන ලදී. අභික්ඛන්ත වන්නේනාති ආදීසු අධිකේ ඔබට මතක ඇති මංගල සූත්‍ර දේශනාව ආරම්භයේදී එවම් මේ සුතං ඒකං සමයං භගවා ආදි වශයෙන් ආරම්භයේ ගලාගෙන ඇවිල්ලා කොහොමද කියන්නේ? අභික්ඛාන්ත වූ වර්ණස අභික්ඛන්තේන වන්නේන අභිකාන්ත වූ වර්ණයෙන් යනාදී තැන්වලදී අධික බව පිණිස අභි කියන શબ્දය යොදාගෙන තිබෙනවා. එත්තච රූපූපපත්තියා මග්ගං භාවේති. දැන් අභිධර්ම පිටකයෙන් උදාහරණ කීපයක් දක්වනවා. අභිධර්මයේහිද මෙහිද ධම්මසංගණී ප්‍රකරණයේ තියෙන ස්ථානයක්. මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්තා විහෙරතිති ආදීන. මෛත්‍රී සාගත සිතින් යුතුව එක දිසාවක් පතුරුවා මෛත්‍රිය පතුරුවා වාසය කරයි ආදී ස්ථානයන්හිදී. ආදීනා නයන වුද්ධිමන්තෝපි ධම්මා උත්තා. වෘද්ධිමත් ධර්මයෝ වඩන ලද වෘද්ධිය දියුණු කරන ලද ධර්මයෝ කියන ලදී. රූපාරම්මණං වා සද්ධාරම්මණං වාති ආදීනා නයේන. දැන් රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන ආදී වශයෙන් විවිධ ධර්මයන් පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කළා තිබෙනවනේ. රූපාරම්මණං වා සද්ධාරම්මණං වාති ආදීනා නයන මේ ක්‍රමයෙන් ආරම්මනාදීහි ලක්ඛණීයත්තා සලක්ඛනාපි. ආරම්මණයන්හි අරමුණු ආදීහි ලක්ෂණයෝයයි ස්වලක්ෂණ ධර්මියෝය. දැන් රූපාරම්මණයන්ට ඒ ස්වලක්ෂණ ධර්මයන් තියෙනවා. ඒ වෙන් වෙලා පේනවනේ සද්ධාරම්මණයන්ගෙන් ඥානයට අනුව බලපුවම. අන්න ඒ වගේ. සෙක්ඛා ධම්මා අසෙක්ඛා ධම්මා ලෝකුත්තර ධම්මාති ආදීනා නයේන පූජිතාපි පූජාරහාති අදිප්පාය. සෙක්ඛා ධම්මා අසෙක්ඛා ධම්මා ලෝකෝත්තර ධම්මා ආදී වශයෙන් ධර්ම වෙන් කරලා තියෙනවානේ අභිධර්මයේ. දැන් ඔබ අභිධර්ම පිටකය ඉගෙන ගන්නකොට මුලින්ම හම්බ වෙනවා කුසල ධම්මා අකුසල ධම්මා. එහෙම තමයි පටන් ගන්න. අභිධර්ම පිටකය කියන්නේ විශේෂයෙන් බෙදා දක්වමින් ගැඹුරු ධර්මයන් දක්වනවා භාග්‍යවතුන් වහන්සේ. ලෝකයේ පිළිබඳවන විභාගය. දැන් ගහකොළ ක්‍රියා කරන්නේ කොහොමද? සත්‍යය ක්‍රියා කරන්නේ කොහොමද? සත්‍යය හැටියට අපි හඳුන්ව ගන්න මව පියා මම අසවලා ස්වාමියා බිරිඳ රතු කළු සුදු නිල් ආදී වර්ණ ගහකොළ පුටු මේසාදී අතට අල්ලන්න පුළුවන් දේවල්, ඇහැට පෙනෙන දේවල්, කනට ඇසෙන දේවල්, නාසයට දැනෙන දේවල්, දිවට රස දැනෙන දේවල්, ඇඟට දැනෙන විවිධ ස්පර්ශයන්, උෂ්ණත්වයන්, ඊළඟට මනසට දැනෙන ධර්මයන් මේ සියල්ල අභ්‍යන්තර බාහිර වශයෙන් වස්තුන් පුද්ගලයෝ වශයෙන් මේ තියෙන සියලු දේ විභාග කරලා විශ්ලේෂණය කරලා බෙදලා දක්වලා කොහොමද ඒවා ක්‍රියා කරන්නේ, කොහොමද ඒවා හට ගැනීම, කොහොමද ඒවා පැවතීම, කොහොමද ඒවා නිරුද්ධ වීම, කොහොමද ඒවා නැවතට ගැනීම, කොහොමද ඒවා සකල විද වශයෙන් වන නිරුද්ධ වීම කියලා බෙදලා දක්වන හේතුඵල සම්තතියට සමගාමීව විග්‍රහ කරන ඒ අනුව විග්‍රහ කරන ධර්ම දේශනාව තමයි අභිධර්මයේ කියලා කියන භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව. ඉතින් මේ උදාහරණ කීපයක් තමයි දක්වන්නේ. සෙක්ඛා ධම්මා අසෙක්ඛා ධම්මා ලෝකුත්තර ධම්මාති ආදීනා නයේන පූජිතාපි පූජාරහාති අදිප්පායෝ. දැන් සෛක්ෂ ධර්මයෝ අසෙක්ඛා ධම්මා අසේක්ෂ කියලා කියන්නේ
රහතන් වහන්සේ පිළිබඳව වන ධර්මය. සායික්ෂය කියලා කියන්නේ සෝවාන් වහන්සේගේ සිට අනාගාමීන් වහන්සේ දක්වා වන ධර්මය. ඉතින් මේ ධර්මය පූජිතාපි ඒ ක්‍රමයෙන් කියනකොට පූජාරහාති පූජාවට සුදුසුයි. පූජිතාපි පූජිතයි කියන අදහසින් අදිප්පායෝ ඒ අදහස සහිතව තමයි යොදාගෙන තිබෙන්නේ. පස්සෝ හෝති වේදනා හෝති ආදීනා නයන සභාව පරිච්ඡින්නත්තා පරිච්ඡින්නාපි. පස්සෝ හෝති ස්පර්ශය වෙයි, වේදනා හෝති වේදනාව වෙයි ආදී වශයෙන් ස්වභාවයෙන් පිරිසිඳෙන අරුතින් පරිච්ඡින්න ධර්මද මේ කියවෙනවා. අභිධර්මය යටතේ මොනවද කියවෙන්නේ? අභිධර්මය යටතේ බුද්ධිමන්තෝපි වැඩි යුතු ධර්මයන් ගැන කියවෙනවා. වඩන ලද වැඩි යුතු ධර්මයන්. මෛත්‍රිය, කරුණාව ආදී වශයෙන්. ලක්කණීයත්තා සලක්නාපි ස්වලක්ෂණ දැක්වීම වශයෙන් ධර්මයන් ගැන කියවෙනවා. පූජිත පූජාවට සුදුසු අදහස් දෙන ධර්මයන් ගැන කියවෙනවා. ස්පර්ශයේ වේදනාව ආදී වශයෙන් ස්වභාවය පරිච්ඡින්නාර්ථය දක්වන ධර්මයන් ගැන කියවෙනවා. ස්වභාවයන් විස්තර කරන, පිරිසිඳන, විග්‍රහ කරන පරිච්ඡින්න ධර්මයන් ගැන කියවෙනවා. ඒ කියන්නේ අන්‍ය ධර්මයන්ගෙන් වෙන්කොට දක්වන ධර්මයන්. මහග්ගතා ධම්මා අපමානා ධම්මා අනුත්තරා ධම්මාති ආදීනා නයේන අධිකාපි ධම්මා උත්තා. යම් ධර්මයක ගුණයක්, යම් ධර්මයක බලයක්, යම් ධර්මයක ප්‍රමාණයක් අධික නම් ඒ දැක්වීම වශයෙන් මහග්ගත ධර්ම. මොනවාද මහග්ගත ධර්ම කියලා කියන්නේ? මහග්ගත ධර්ම කියලා කියන්නේ උතුම් ක්ලේශ, ඉහළ ක්ලේශ ධර්ම. ධාන සිතට මහත්ගතයි කියලා කියන්නේ. ධාන සිතට මහත්ගතයි කියලා කියනවා ඒක උත්තරීතර ධර්මයක් නිසා. නැත්තම් ඒකේ අධික බවක් විශේෂයෙන් කියන නිසා මේ කාම සිතකට වඩා ධාන සිතක් මේ බලයෙන් අධිකයි. කුසල් බවින් අධිකයි. ඒ නිසා නීවරණයන්ගෙන් දුරයි. ඒ දුරු බව අධිකයි. ඒ නිසා මහත්ගතයි කියලා කියනවා. කුසල පක්ෂයේ අධික බවක් තියෙන නිසා. අපමානා ධම්ම අප්‍රමාණ්‍ය හතරක් කියනෝනේ. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ සතර බ්‍රහ්ම විහාර අප්‍රාමාණ්‍ය වශයෙන් දිසා වශයෙන් වඩද්දි සීමා රහිත කොට වඩන්නේ. ඒ නිසා ඒ ධර්මයන් කියනවා අපමානා ධම්මා කිය. අප්‍රාමාණ්‍ය එවැනි ධර්මයන් තියෙනවා. අනුත්තරා ධම්මා මේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල සිත් ආදී ඒ වගේ මේ ධර්මෙහි අනුත්තරීය ධර්මයන් දක්වා තිබෙනවා. ඉතින් මේවා උතුම් බව අධිකයි. ඒ අධිකාර්ථයෙන් තමයි මේ ධර්මයෙන් කියලා තියෙන්නේ. තේන මේ තස්ස වචනත්ථ කෝසලත්තං උත්තම්. ඒ නිසා මේ ගාථාව වචන කෞශල්‍ය පිණිස කියන ලදී. අභිධර්මය කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරද්දී මොන වගේ ධර්මයන් දෙහි විග්‍රහ වෙන්නේ කියලා පැහැදිලි කිරීම වශයෙන්, ඒ ගැන විස්තරයක් තේරුම් ගැනීම වශයෙන් තමයි අපිට ඉගෙන ගන්නට මේ කියලා තින්නේ. යං එත්ත බුද්ධිමන්තෝ සලක්ඛනෝ පූජිතා පරිච්ඡින්නා උත්තාධිකාච ධම්මා අභිධම්මෝ තේන අක්ඛාති. යම් මේ ධර්මයන් තියෙනවද බුද්ධිමන්ත, වෘද්ධියට පැමිණිය යුතු නැත්නම් වෘද්ධියට පැමිණෙන, ස්වලක්ෂණ වූ, පූජිත වූ, සීමා විශේෂයෙන් වෙන් කරලා දක්වන, ඒ වශයෙන් බෙදා දක්වන අධික බවට පැමිණෙනා වූ ධර්මයේ තියෙනවද මේ අභිධර්මයේ මේ ධර්මයන් කියන ලදී කියන අර්ථය. යං පනෙත්ත අවිසිට්ඨං යම් හේකින් අවිසිට්ඨං විශේෂයෙන් වෙන් කරලා දක්වන්න නැතුව සාධාරණ අර්ථයෙන් කියනවා නම් තං එය පිටකත්ථ විදු පරියත්ති භාජනත්ථතෝ ආහු තේන සමෝධානිත්වා
තයෝපි විනයාදයෝ ඤෙය්‍ය. විනය සූත්‍ර අභිධර්ම තුනටම පිටක කියලා කියනවා. එයි මේ පිටක කියලා කියන්නේ. පිටකං පිටකත්ථ විදු පිටකය පිටකත්ථ විදු පිටක අර්ථය දන්නහුගේ පිටකාර්ථ දන්නහුගේ පරියත්ති භාජනත්ථතෝ ආහු. පර්යාප්තියට ධර්මදේශනාව භාගතුන් වහන්සේගේ මේ ධර්මදේශනා සමුච්චයට භාජනය යන අර්ථයෙන් එක් රැස් කරලා තියෙන භාජනය කියන අර්ථයෙන් පිටකය කියලා කියනවා. පිටකං කියලා කියන්නේ ඒ නිසා. තේන සමෝධානෙත්වා ඒ අර්ථය සමග එක්කොට තයෝපි විනයාදයෝ ඤෙය්‍ය. විනයාදී පිටකයන් වන්නේ යයි දත යුතුයි. කුමක් හේින්ද? මේ පර්යාප්තියට භාජනයක් වන්නේ යන අර්ථයෙන් කියලා කියනවා. මොකද ධර්මයේ පිටක කියන වචනේ පැසක් කියන අර්ථයෙන් පසුම්බියක් පැසක් භාජනයක් කියන අර්ථයෙන්ුත් ඊදී ඇති බව සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා උදාහරණ කීපයක් දක්වනවා. පරියත්තිපිහි මා පිටක සම්පදානේනාති ආදීසු. පර්යාප්තිය වනාහි අපි ඉගෙන ගන්න කුමක් පිළිබඳව? භාගතුන් වහන්සේගේ දේශනාව. පර්යාප්ති කියන්නේ බුද්ධ දේශනාවටම වචනය. පර්යාප්තිය වනාහි මා පිටක සම්පදානේනාති ආදීසු. මේ කාලම් සූත්‍රයේ දැක්වෙන ස්ථානයක්. මා පිටක සම්පදානය මේ පොත්පත්වල පැරණි පොත්පත් ආදී තිබූ පලියට පිළිගන්න එපායි කියලා මේ අපිට දෙමේ කිව්වි මතක තබා ගන්න. සත්ශාස්ත්‍රූන්ගේ ශ්‍රාවකයෝ වෙලා හිටපු උන්ගේ ධර්මයේ පමණක් අහා හිටපු භාගතුන් වහන්සේගේ ධර්මයේ අසන්න නොලැබිච්ච පිරිසකට භාගතුන් වහන්සේ කියනවා ඒ පිරිස ඒ ධර්ම ග්‍රන්ථ ඒ දේශනාදී සැක කරන්නට සිතපු එක සුදුසුයි කියලා. මොකද මේක දැන් අරගෙන ත්‍රිපිටකය සැක කරන්න පුරුදු වෙන්න එපා. ඒක තමා වරද්දවා ගැනීමක්. ධර්මය වරදවා ගැනීමක්. මා පිටක සම්පදානේ නාති ආදීසු. ඒ වගේ සූත්‍ර දේශනා කරපු ස්ථානයන්හි පිටකන්ති උච්චති. පර්යාප්තියට මේ ග්‍රන්ථ පිටකයන්ට කියනවා ඒ ධර්ම ඒකට ඒක රාශි කරලා තියෙන කොට්ටාස වලට කියනවා පිටක කියන නම. අත පුරිසෝ ආගච්ඡෙය්‍ය කුදාල පිටක මාදායාති ආදීසු. ඉක්බිති මේ අපේ බුද්ධ ජයන්ති පොත්වල සමහරට කුද්දාල කියලා කියවෙන්නේ. කුද්දාල කියලා කියන උදැල්ල. ඉන් නික්බිත්ව පුරුෂයෙක් පැමිණෙන්නේ කොහොමද? උදැල්ලකුයි පසුම්බියකුයි නැත්නම් භාජනයකුයි රැගෙන කියලා කියවෙන තැනක් උදාහරණ වශයෙන් ගත්තහම ආදී තැන්හි යංකින්චි භාජනම්පි මේ පිටක කියන වචනේ ඉදලා තියෙනවා බඳුනක් ගැන කියන්නේ. තස්මා පිටකං පිටකත්ථ විදූ පරියත්ති භාජනත්ථතෝ ආහු. එනිසා පිටකං පිටකත්ථ විදූ පරියත්ති භාජනත්ථෝ ආහු කියන අර්ථය ලැබෙනවා කියලා කියනවා. මොකක්ද? පර්යාප්තියට භාජනය යන අර්ථින් පිටකය වන්නේ කියලා කියන අර්ථය ලැබෙනවා කියලා කියනවා. ඉදානි තේන සමෝධානෙත්වා තයෝපි විනයාදයෝ ඤෙය්‍යාති. එනිසා දැන් දක්වනවා මෙතන තේන සමෝධානෙත්වා තයෝපි විනයාදයෝ ඤෙය්‍යාති. ඒ පිටක ශබ්දය එක්කොට විනය ආදිය පිටකයයි දත යුතුය. භාජනය කියන අර්ථයෙන් රැස් කරලා තිබෙනවා. තේන ඒවං ද්විධත්තේන පිටක සද්දේන සහ සමාසං කତ୍වා විනයෝචසෝ පිටකංච පරියත්ති භාවතෝ තස්ස අත්ථස්ස භාජනතෝ ചാති විනය පිටකං යථාවුත්තේනේව නයේන සුත්තන්තංච තං පිටකං ചാති සුත්තන්ත පිටකං අභිධම්මෝචසෝ පිටකං ചാති අභිධම්ම පිටකಂತಿ.
ඒව මේතං තයෝපි විනයාදයෝ ඤෙය්‍ය. කොහොමද දත යුතුයි කියලා කියන්නේ මෙන්න මේ විදිහට. කොහොමද? තේන ඒවං ද්විධත්තේන පිටක සද්දේන මෙසේ දෙවදෑරුම් අර්ථයෙන් මේ කියන ලද දෙආකාරයෙන්ම සහ සමාසං කත්වා සමාස කොට පිටක ශබ්දයේ සමග සමාස කොට සුත්ත පිටක විනය පිටක අභිධර්ම පිටක කියලා කියද්දී පිටක අර්ථයේ පිටක ශබ්දයේ සමගගෙන විනයෝචසෝ පිටකංච පරියත්ති භාවතෝ විනය වූයේද පර්යාත්ති රඳවන භාජනය කියන අර්ථයෙන් පිටක වූයේද. එතකොට අර්ථ දෙකක් තිබෙනවනේ. එතකොට විනය පිටක කියලා කියනවා. තස්ස ඒ අත්තස්ස භාජනතෝ ඒ අර්ථයන්ට භාජනය වූයේ සූත්‍ර පිටකයේ අර්ථයට විනය පිටකයේ අර්ථයට අභිධර්ම පිටකයේ අර්ථයට භාජනය වූයේ කියන අර්ථයෙන් වෙන වෙනමගෙන චාති විනය පිටකය විනය පිටකේ නම් වේ. යථා උත්තේනි වේ කියන ලද පරිදිව නයේන පරිදිම සුත්තං තංච තං පිටකං චාති සුත්තන්ත පිටකං සූත්‍ර වූයේද එයම පිටක වූයේද සූත්‍ර පිටකේ නම් වේ. මෙයා වචන හැදිච්ච විදිහ කියන්නේ. අභිධම්මෝචසෝ පිටකං චාති අභිධර්ම වූයේද හේමය. මේ තමයි අභිධර්මය. පිටක වූයේද හේමය. රැස් කරලා තියෙන භාජනයක් වැනි රැස් කරලා තියෙන අර්ථයෙන් පිටක වූයේද හේමය. ඒ නිසා අභිධම්ම පිටකන්ති අභිධර්ම පිටකේ නම් වේයයි. ඒව මේතේ තයෝපි විනයාදය ඤෙය්‍ය. විනය ආදී පිටක තුන මේ අනුව දත යුතුයි කියලා දක්වා තිබෙනවා.